අපි පටන් ගමු අද පාඩම. හරි. දැන් මේ අහන්න. දැන් එතකොට අපි ගත්තොත් එහෙම අපි ගිය සතියේ නැවැත්වීමේ ප්‍රිස්ම කොටසේ අවසාන කොටසට ඇවිල්ලා මම පොඩ්ඩක් ගිය සතියේ ගොඩක් කට්ටියට එන්න බැරි වෙච්ච හින්දා සාර වීඩියෝ එකේ අන්තිම කොටස තිබුණේ. ඉතින් ඒ හින්දා මම පොඩ්ඩක් එතන පැහැදිලි කරනවා. ඒක හොඳට අහගෙන ඉන්න. ඒ තමයි අර ප්‍රිස්මයක් භාවිතේ ප්‍රිස්මයක අවම අපගමන කෝණය ඊට පස්සේ ප්‍රිස්ම කෝණය සහ ප්‍රිස්මිය සාදලා තියෙන ද්‍රව්‍ය වර්තනාංකය අතර සම්බන්ධයක් තියෙනවා. අනේ සම්බන්ධය ගැන අපි කතා කරා. හරි. මේ සම්බන්ධය තමයි දැන් අපි ආයෙ ගන්න යන්නේ. බලන්න. මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම මේ තියෙන ප්‍රිස්මයක්. මේ තියෙන ප්‍රිස්මයක්. එතකොට මේ ප්‍රිස්ම කෝණය අපි A කියලා ගත්තොත් එහෙම ප්‍රිස්ම කෝණය A කියලා ගත්තොත් අවම අපගමන කෝණයකින් පතිත වන කිරණයක් වර්තනය වෙනකොට අපි දන්නවා දැන් ඉගෙනගෙන තියෙනවා මොකද්ද මේ පතන කෝණය සහ නිර්ගත කෝණය පතන කෝණය සහ නිර්ගත කෝණය එකිනෙකට සමාන වෙනවා අවම අපගමන කෝණය අවස්ථාවේ. ඒත් මේක IM. දැන් මෙහෙට යන ආපු කිරණය යන්නේ මේ පැත්තට. මෙන්න මේ කෝණය තමයි අවම අපගමන කෝණය. B කියලා කියන්නේ අවම අපගමන කෝණය. අවම අපගමන කෝණය. හරි. එතකොට දැන් උතනදී අපි ගත්තොත් අපි දැනට ඉගෙනගෙන තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි එකක් තමයි I1 දැන් සමාන වෙනවා I2 ට සමාන වෙනවා කාටද IM ට. හරි. එතකොට ඔතනදී අපි ගත්තොත් එහෙනම් පේනවද බලන්න I1 I2 පතන කෝණය නිර්ගත කෝණය සමාන වෙනවා IM ට. ඒ කියන්නේ කෝණ දෙකම සමාන වෙනවා. ඒ වගේම අපිට ලියන්න පුළුවන් මේ විදිහට බලන්න RM R1 R2 සමාන වෙනවා RM ට. ඊට පස්සේ මේ ප්‍රිස්මයක් හා සම්බන්ධ අපි ව්‍යුත්පන්න කරගෙන තියෙන සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තමයි I1 ධන I2 කියන එක්කෙනා සමාන වෙනවා ප්‍රිස්ම කෝණයේ ධන අපගමන කෝණය. එතකොට මේ සම්බන්ධතාවයෙන් මෙන්න මේ අවස්ථාවට ආදේශ කරොත් I1 වෙනුවට මට යොදන්න පුළුවන්. I1 වෙනුවට යොදන්න පුළුවන්. කවුද? I1 වෙනුවට ලියන්න පුළුවන් IM ධන IM A ධන capital B. එහෙනම් උතරින් එනවා 2යි IM කියන එක්කෙනා සමානයි A ධන D. එහෙනම් IM කියන එක්කෙනා සමාන වෙනවා A ධන D බෙදීම 2ට. හරි. ඊට පස්සේ තව සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි බලන්න R1 ධන R2 සමානයි A. එහෙනම් RM ධන RM සමාන වෙනවා A ට. 2යි RM සමානයි A. එහෙනම් RM සමානයි A බෙදීම 2යි. ඔන්න IM සහ RM කියන දෙන්නට අපි සම්බන්ධතාවයන් දෙකක් අරන් තිනවා. ප්‍රිස්ම කෝණයයි අවම අපගමන කෝණය ඇසුරේ. හරිද? රයිට්. ඊට පස්සේ බලන්න ඊළඟට අපි දානවා මේ එක පෘෂ්ඨයක සිද්ධ වෙනවා මේක A B C ප්‍රිස්මය කියලා නම් කරොත් AB හිදී සිදුවන වර්තනයට AB වර්තනයට ස්නේල් දැම්මොත් එහෙම මේ පැත්තේ තියෙන්නේ වාතය එක ගුණ කිරීම sin IM සමාන වෙනවා n වාරයක් sin RM ට. n කියලා කියන්නේ මේ ප්‍රිස්මයේ සාදලා තියෙන මාධ්‍ය වර්තනාංකය. එතකොට IM වෙනකොට ලියන්න පුළුවන් A ධන D බෙදීම 2යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් sin A ධන D බෙදීම 2යි. සමානයි n වාරයක් sin RM වෙනකොට ලියන්න පුළුවන් A බෙදීම 2යි. දැන් උතනින් අපි n කියන එක්කෙනා උක්ත කරොත් ඒ කියන්නේ ප්‍රිස්මයේ සාදලා තියෙන මාධ්‍ය වර්තනාංකය උක්ත කරොත් ඒක අපිට ලියන්න පුළුවන් sin
ප්‍රිස්ම කෝණය ධන අවම අපගමන කෝණයේ බෙදීම 2 බෙදීම sin ප්‍රිස්ම කෝණයේ අගයේ බෙදීම 2. ඔය විදිහට අපිට ලැබෙනවා මේ ප්‍රිස්මයේ සාධන තියෙන මාධ්‍ය වර්තනාංකය ප්‍රිස්මයේ වාතයේ තියලා තියෙනකොට. හරි. ඕක තමයි අපි අන්තිමටම ඉගෙන ගත්ත සම්බන්ධතාවය ඊයේ සතියේ. හරි. දැන් එතකොට මේක ගොඩක් වෙලාවට මේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මේ මූලධර්මයේ භාවිතා කරලා ප්‍රිස්මයේ වර්තනාංකය සෙවීමේ. ඒකේ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ. හරි. දැන් එතකොට ඔන්න මෙතෙන්ට නිකන් හරි මං හිතන්නේ හරි. කාට හරි මේක සටහන් කරගන්න ඕන නම් දැන් මේක මම රෙකෝඩින් එක දැම්මට පස්සේ වීඩියෝ එක යනකොට මෙතන පෝස්ට් කරලා මේ ටික ලියා ගන්න පුළුවන්. ඒතර මේ මාතෘකාව තමයි මේ කොටස මාතෘකාව අවම අපගමන කෝණය ප්‍රිස්ම කෝණය හා වර්තනාංකය අතර සම්බන්ධය. හරි ඔක තමයි මාතෘකාව. ඒකට ඔන්න මේ ටික ලියා ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපි එදා අර මම දාපු වීඩියෝ එකේ අන්තිම කොටසනේ මේ කොටසනේ. ඔන්න දැන් මම මේක ඉගෙනුවා. මේක හරියට බලාගෙන දැන් මේක අපි ඉස්සරහට දැන් ඔයගොල්ලෝ පේනවා නැති සිද්ධාන්ත කරුණු එක වේගී කතා කරගෙන යනවා. හරි. එතකොට අපි මේක ගැටලු ඉස්සරහට මේ පාරමින් උරුණාට පස්සේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ පාස් පේපර්ස් ගැටලු ටික ඔක්කොම මගේ මේකේ හදලා දාන්න. හරි. ඊට පස්සේ අමතර ගැටලු අපි හදමු. හරි. රයිට්. එතකොට දැන් අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ ඊළඟ කොටස තමයි අද දවස් කතා කරන්න තියෙන ඊළඟ කොටස තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදු කරන ප්‍රිස්ම. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදු කරන ප්‍රිස්ම. දැන් මේ ප්‍රිස්මයක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ කරන්න නම් ඒ ප්‍රිස්මයේ වර්තනාංකය කෙලෙස සම්බන්ධ වෙන්න ඕනිද? ප්‍රිස්මයේ ප්‍රිස්ම කෝණය මොන විදියට තියෙන්න ඕනිද? අන්නේ කොටස තමයි අද මුලින්ම අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට ලියන්න මුලින්ම මාතෘකාව ලියන්න ප්‍රිස්මයක එක්දාරයකින් ඇතුළු වන සියලුම කිරණ ප්‍රිස්මයක එක්දාරයකින් ඇතුළු වන සියලුම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම සඳහා ප්‍රිස්මයක එක්දාරයකින් ඇතුළු වන සියලුම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම සඳහා ප්‍රිස්මයක එක්දාරයකින් ඇතුළු වන සියලුම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම සඳහා තිබිය යුතු අවශ්‍යතාවය හරි. හොඳයි. අපි දැන් බලමු මුලින් ඉඳන් හරි. දැන් බලන්න මෙන්න මෙහෙමයි. එතකොට එක දාරයකින් ඇතුළු වන සේරම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට භාජනය වෙන්න ඕන. හරි. දැන් මේ විදිහට තියෙනවා ප්‍රිස්මයක්. මෙන්න ප්‍රිස්ම කෝණයේ A. හොඳයි. මේ බලන්න. දැන් සාමාන්‍යයෙන් ඔන්න මෙතනට ඇතුළු වන කිරණයක් ගැන හිතා. මේකේ පතන කෝණය I1. කොහොම යනවා? මෙතන R1 R2 නිර්ගත කෝණය I2 ඔය විදිහට දැන් ඔතන බලන්න හොඳට අහගෙන ඉන්න දැන් හරි දැන් බලන්න මෙන්න මේ විදිහට R1 ධන R2 කියන එක කෙනා A ට සමාන වෙනවා. ඒතර A කියලා කියන්නේ ප්‍රිස්ම කෝණය. හරිද?
දැන් මේ ප්‍රිස්ම කෝණය කියන එක නම් මේ ප්‍රිස්මයේ නියතයක් නේ. මේක ප්‍රිස්මයට නියතයක්. මේ සලකන ප්‍රිස්මයට නියතයක් ප්‍රිස්ම කෝණය. හරිද? දැන් බලන්න එතකොට මොකද වෙන්නේ? මේ ආලෝක කිරණය තියෙන්නේ. මේ ආලෝක කිරණේ මේ පතන කෝණය වැඩි කරනකොට එන්නේ හොඳට තේරුම් ගන්න දැන්. පතන කෝණය එන්නේ වැඩි කරනකොට පතන කෝණය එන්නේ වැඩි කරනකොට මෙන්න මේ R1 කියන වර්තන කෝණයත් එන්න වැඩි වෙනවා. R1 කියන වර්තන කෝණය වැඩි වෙනකොට R1 ධන R2 කියන දෙන්න ඒ කියන්නේ R1 සහ R2 ගේ එකතුව නියතයක් වෙන හින්දා R1 වැඩි වෙනකොට R2 අඩු වෙනවා. R1 වැඩි වෙනකොට R2 අඩු වෙනවා. හේතුව ඒ දෙන්නගේ එකතුව නියතයක්. එතකොට එම නිසා R1 උපරිම අවස්ථාවේ R2 අවම වේ. R1 උපරිම අවස්ථාවේ R2 අවම වේ. හරිද? දැන් අපි දැන් බලන්නේ මොකද්ද? අපි දැන් බලන්නේ මේ ප්‍රිස්මේ මේ ධාරයෙන් ඇතුළු වන සේරම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට බඳුන් වෙන්න නම් සේරම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට බඳුන් වෙන්න නම් තිබිය යුතු අවශ්‍යතාවය මේ ධාරයෙන් ඇතුළු වන සියලුම කිරණ ඊට ප්‍රතිවිරුද්ධ ධාරයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට බඳුන් වෙන්න නම් තිබිය යුතු අවශ්‍යතාවය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. එතකොට දැන් ඔන්න කල්පනා කරන්න හිතන්න මෙන්න මේ විදිහට මෙන්න මේ ධාරේ මම මේක A B C ප්‍රිස්මයේ විදිහට නම් කරොතින් මේ AC ධාරයේ පතන කෝණය වෙන්නේ කවුද? R2 නේ. AC ධාරයේ පතන කෝණය වෙන්නේ R2. එතකොට දැන් මේ ප්‍රිස්මයේ වීදුරු නම් AC ධාරයේදී මේ කිරණය වීදුරු කියන ගහනතර මාධ්‍ය ඉඳලා වාතය කියන විරල මාධ්‍යයට ගමන් කරන්න හදන. වීදුරු කියන ගහනතර මාධ්‍ය ඉඳලා වාතය කියන විරල මාධ්‍යයට ගමන් කරන්න හදන. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට ගමන් කරනකොට ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට ගමන් කරනකොට ඒ ආලෝක කිරණයට විරල මාධ්‍යයට යන්න යම්කිසි අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ මොකද්ද? යම්කිසි අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ මොකද්ද? මොකද්ද අවශ්‍යතාවය? ඒ තමයි මේ පතන කෝණයේ අගය. ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරනකොට ආලෝක කිරණයක පතන කෝණයේ අගය අදාළ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා වැඩි වුණොත් අදාළ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා වැඩි වුණොත් එහෙම ඒ කිරණය අර දෙවෙනි මාධ්‍යයට එහෙම නැත්නම් මෙතන නම් වාතය කියන විරල මාධ්‍යයට යන්නේ නැහැ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට බඳුන් වෙනවා. ඒ කියන්නේ මේ කිරණය ආයේ මුල් මාධ්‍යයට එනවා. ඒ කොහොම වුණොත්ද? මෙතන පතන කෝණය මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා වැඩි වුණොත් දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. අපිට අපේ අවශ්‍යතාවය තමයි මේ ධාරයෙන් ඇතුළු වන සියලුම කිරණ. මේ ධාරයෙන් ඇතුළු වන සියලුම කිරණ මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න ඕනේ. එතකොට හොඳට කල්පනා කරන්න දැන් මේ ධාරයෙන් ඇතුළු වන සියලුම කිරණ මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන්න නම් මෙතන අඩුම පතන කෝණය තියෙන්නේ. මෙතන අඩුම පතන කෝණය තියෙන්නේ. මෙතන අඩුම පතන කෝණයේ අගයක්. මෙතන අඩුම පතන කෝණයේ අගයක්. මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා වැඩි නම් මෙතන අඩුම පතන කෝණය මාධ්‍ය දෙකේ අවදි කෝණයට වඩා වැඩි නම් අඩුම කෝණයත් අවදි කෝණයට වඩා වැඩි නම් ඉතුරු කෝණ කොහොමත් මොකද වෙන්නේ? අවදි කෝණයට වඩා වැඩි වෙනවා. අවදි කෝණයට වඩා පතන කෝණය වැඩි වුණොත් එතනදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා. හරිද? right. එතකොට මේ ප්‍රිස්මේ මේ AC ධාරයෙන් සියලුම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙන්න නම්
AC මත පතනය වන අඩුම පතන කෝණයක් මාධ්‍ය දෙකේ අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕන. එහෙම වුණොත් මෙතෙන්ට පතනය වෙන සේරම කිරණ මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තක බඳුන් වෙනවා. දැන් එතකොට අපි එහෙනම් ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ AC පෘෂ්ඨය මත පතනය වන අඩුම පතන කෝණය. මෙතෙන්ට මේ බලන්න R1 උපරිම අවස්ථාවේ තමයි R2 වම් වෙන්නේ. ඒ කියන්නේ AC පෘෂ්ඨය මත පතන කෝණය අඩුම වෙන්නේ AB කියන පෘෂ්ඨයේ තියෙන මේ R1 කෝණය උපරිම වෙනකොට. හරි දැන් තරග කරලා හිතන්න. R1 උපරිම වෙන්නේ I1 උපරිම වෙනකොට. R1 උපරිම වෙන්නේ I1 උපරිම වෙනකොට. මේ I1 ට ගන්න පුළුවන් උපරිමාගේ කීයද? ගහන විරල මාධ්‍යයක ඉඳන් ගහන මාධ්‍යයකට එන්නේ. විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට එන්නේ. එහෙනම් I1 ට ගන්න පුළුවන් වැඩිමාගේ කීයද? විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට එනකොට පතන කෝණය. හොඳට මේ මම කියන වචන තේරුම් ගන්න. විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට එනකොට පතන කෝණයට ගන්න පුළුවන් උපරිමාගේ අංශක 90යි. ඒ කියන්නේ බිඳුවේ සිට 90 දක්වා වූ සියලුම කිරණ විරල මාධ්‍යයේ ඉඳලා ගහන මාධ්‍යයට එනකොට ඒ කිරණ මොකක් වෙනවද? ගහන මාධ්‍යයට එනවා. හැබැයි ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයට ආලෝක කිරණයක් යනකොට ආලෝක කිරණය අර විරල මාධ්‍යයට ගමන් කරන්නේ පතන කෝණයේ බිඳුව අවදි කෝණයත් අතර පරාසය විතරයි. පතන කෝණයේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙනවා. නමුත් විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍යයකට ආලෝක කිරණයක් එනකොට අංශක බිඳුවේ ඉඳලා 90 දක්වා වූ සියලුම කිරණ ගහන මාධ්‍ය කරා ගමන් කරනවා. එතකොට දැන් I1 ට ගන්න පුළුවන් උපරිමාගේ අංශක 90යි. I1 90ක් වෙනකොට තමයි R1 උපරිම වෙන්නේ. R1 උපරිම වෙනකොට තමයි R2 අඩුම වෙන්නේ. දැන් අපි හොයාගමු එහෙනම් R2 ගේ අඩුම කෝණය. R2 ට ගන්න පුළුවන් අඩුම කෝණය. R2 අඩුම වෙන්නේ I1 උපරිම වෙනකොට. I1 උපරිම වෙන්නේ R1 උපරිම වෙනකොට. R1 උපරිම වෙන්නේ I1 අංශක 90ක් වෙනකොට. එන අපි ලියනවා මෙතනදී බලන්න R1 උපරිම වන්නේ I1 සමානයි අංශක 90ක් විතය. හරිද? right. මෙන්න බලන්න එතකොට. හරි. ක්‍රිස්පි දිනනවා. මෙන්න පතන කිරණය. පතන කෝණය 90යි. right. මේ වෙලාවේ දැන් මේවා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියනවා දැන් දවස් 2-3ක් තිස්සේ මේක අංශක 90ක් වුණොත් මේක මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය වෙනවා. ඇයි? ආලෝක ප්‍රතිවර්තා මූලධර්ම හිතන්න. මේ පැත්තෙන් පතන කෝණයෙන් ආලෝක කිරණය පතනය වුණොත් අවදි කෝණයෙන් ආලෝක කිරණය පතනය වුණොත් වර්තන කෝණය අංශක 90යි. අවදි කෝණය අර්ථ දැක්වීම. වර්තන කෝණය අංශක 90ක් වන අවස්ථාවේ පතන කෝණයගේ තමයි අදාළ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය වෙන්නේ. එතකොට දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකක්ද? right. මෙතනින් මම පටන් ගන්නවා. එම නිසා R1 max R1 උපරිමගේ සමාන වෙනවා C. C කියන්නේ අදාළ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණය. හරිද? අදාළ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණය. හරි. එතකොට ඔතනට ආවට පස්සේ දැන් බලන්න කල්පනා කරන්න R2 ගේ අඩුමාගය ධන R1 ගේ උපරිමාගය ගත්තොත් ප්‍රිස්ම කෝණයට මොනව වෙනවද? සමාන වෙනවා. මේ R1 ධන R2 හැමදේම ප්‍රිස්ම කෝණයට සමාන වෙනවා. හරිද? එතකොට දැන් R2 ගේ අඩුමාගය R2 ට ගන්න පුළුවන් අඩුමාගය එතකොට ප්‍රිස්ම කෝණයෙන්
ඒ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණය අඩු කිරීමෙන් ලැබෙනවා. මේ තමයි මෙන්න මේ ප්‍රිස්මේ R2ට ගන්න පුළුවන් අඩුම අගය. හරි. දැන් මම හිතන්නේ හොඳට පියවරෙන් පියවර තේරුම් ගන්න. හරි. දැන් මේක මම හැමදාම කියන කතාවක්. හරි. ළමයි මේ ඉගෙන ගැනීමලට රිසල්ට්ස් තියෙනවා නම් හරි ඒ පුරවල එන්න ඕනේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රවල. හැමදාම විභාගෙ ලිව්වාන් පස්සේ කියන විභාගය අමාරුයි කියලා. හේතුව බොහොම සංයමයෙන් මේ තියරි තේරුම් ගන්නේ නැහැ. හරිද? ගණන් හින විශාල ප්‍රමාණයක් හදලා හෙන අමාරුයි. හරිද? අර එක වර්ගයේ ගණන් ගොඩාක් හදලා හෙන අමාරුවෙන් යන්තම් try කරලා 100 එකක් හරි S එකක් හරි දාගන්න. හරිද? එහෙම වෙන්න එපා. හරි මේ સિદ્ધාන්ත කරුණු හොඳට තේරුම් ගන්න. හොඳට ඔළුවට දාගන්න. එතකොට ඕන ගානක් හදන්න පුළුවන්. හරිද? right. එතකොට දැන් බලන්න ඔන්න දැන් R2ට ගන්න පුළුවන් අඩුමගේ A රිඩසි. හරිද? දැන් ඔයගොල්ලෝ හිතන්න තර්ක කරන්න. ඇයි R2ට ගන්න පුළුවන් අඩුමගේ A රිඩසි කියලා කියන්නේ. හරිද? අනිතර තේරුම් ගන්න. හරි. දැන් එහෙනම් R2ට ගන්න පුළුවන් අඩුමගේ R2ට ගන්න පුළුවන් අඩුමගේ A රිඩසි නම් මේ AC පෘෂ්ඨයෙන් එයා මත පතනය වන සේරම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට බඳුන් කරන්න නම් මෙතෙන්ට පතනය වන සියලුම කිරණ මේ AC පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙන්න නම් එතන අඩුම පතන කෝණයක් මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕන. මෙතන පතනය වන අඩුම පතන කෝණයක් මේ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් අඩුම කෝණේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් අනිත් කෝණ කොහොමත් වැඩි. එතකොට අඩුම පතන කෝණයෙන් පතනය වන කිරණයක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා නම් අනිත් කිරණ සියල්ලම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. හරි. එතකොට ඔන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. බලන්න. දැන් මම මේ පිළිවෙත ලියාගෙන ඉන්නේ මෙහෙම. හොඳේ. මේ විදිහටම ලියන්න. right දැන් මෙතනින් මෙතනට යන්නේ අපි. right ලියනවා මේ විදිහට කරුණක් දාලා. මොකද්ද? AC පෘෂ්ඨය මත පතනය වන සියලුම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක්වීමට නම් R2 ගේ අඩුමාගය විශාල වෙන්න ඕනි කාට වඩා? මාධ්‍ය දෙකේ අවදි කෝණයට වඩා. R2 ගේ අඩුමාගය විශාල වෙන්න ඕනි මාධ්‍ය දෙකේ අවදි කෝණයට වඩා. එතකොට දැන් බලන්න එහෙනම් මේ බලන්න මේ විදිහට R2ට ගන්න පුළුවන් අඩුමාගය වෙන්නේ A ඍණ C. ඒක විශාල වෙන්න ඕනේ C ට වඩා. එම නිසා අපිට කියන්න පුළුවන් දැන් මේ ඍණ C එහා පැත්තට යවන්න A කියන එක්කෙනා 2යි C ට වඩා වැඩි නම් ඒ කියන්නේ කිසියම් ප්‍රිස්මයක ප්‍රිස්ම කෝණය. ඒ ප්‍රිස්මය සහ වාතේ එහෙම නැත්නම් ප්‍රිස්මය සහ ප්‍රිස්මයේ තියලා තියෙන මාධ්‍යය අවදි කෝණයේ වගේ දෙගුණයකට වඩා වැඩි නම් ඒ ප්‍රිස්මේ මේ එක ධාරයකින් ඇතුල් වන සේරම කිරණ අනික් ධාරයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. අනික් ධාරයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන හරි ලස්සන ප්‍රතිඵලයක්. අනික් ධාරයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. එහෙනම් මෙන්න මේ අවශ්‍යතාවය තෘප්ත කරනවා නම් කිසියම් ප්‍රිස්මයක් ඒ ප්‍රිස්මේ එක ධාරයකින් මේ ධාරයට ඇතුල් වන කිසිම කිරණයක් අනික් ධාරයෙන් එළියට යන්නේ නැහැ. මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. හරි. ඔන්න ඕක තමයි තිබිය යුතු අවශ්‍යතාවය. ප්‍රිස්මේ එක් ධාරයකින් ඇතුල් වන සියලුම කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙන්න නම් ඒ ප්‍රිස්මේ ප්‍රිස්ම කෝණය ප්‍රිස්මයේ සාදලා තියෙන මාධ්‍ය සහ ප්‍රිස්මයේ තියලා තියෙන මාධ්‍යයේ ප්‍රිස්මයේ සාදලා තියෙන මාධ්‍ය සහ ප්‍රිස්මයේ තියලා තියෙන මාධ්‍යයේ ඒ මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයේ දෙගුණයට වඩා ප්‍රිස්ම කෝණය විශාල වෙනවා නම් ඒ ප්‍රිස්මේ එක පැත්තකින් ඇතුළු වන කිසිම කිරණයක් අනිත් පැත්තෙන් නිර්ගත වෙන්නේ නැහැ. ඒ සියලුම කිරණ ටික පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. හරිද? හොඳයි. එතකොට දැන් අපි ගත්තොත්
මේ ටික අපි ලියා ගන්න ඕනි. දැන් මම පිළිවෙලට බෝඩ් එකේ ලියලා තියෙනවා මොනවද එන්න ඕනි කාරණා කියලා. right. එතකොට බලන්න දැන් හරි. ඔන්න දැන් සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ට පේනවා මේක. හරි. එහෙනම් පටන් ගන්න මෙහෙමයි. අපි මාතෘකාව ලියලා තියෙන්නේ. හරි. මාතෘකාව ලියලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රිස්මේ ඇඳලා තේරුණාද මේ ප්‍රිස්මේ ඇඳලා මෙතන ඉඳන් පටන් ගන්න ඕනි. ඒක යටින් මේක ටිකක් ලොකුවට ඇඳගන්න. ඇඳලා හරි. මම හිතන්නේ දැන් හැමෝම වගේ මේක ඇඳගෙන ඇති. හරි. දැන් යටින් රතු බෑණියෙන් ලියන්න තරුවක් දාලා මේ විදියට තරුවක් දාලා ලියන්න. මේ විදියට ලියන්න. A විශාලයි 2c වූ විට A විශාලයි 2c වූ විට AB පෘෂ්ඨය මත පතනය වන සියලුම කිරණ ඊට ප්‍රතිවිරුද්ධ වූ පෘෂ්ඨයේ වරහන් ඇතුලේ ලියන්න AC ඊට ප්‍රතිවිරුද්ධ වූ පෘෂ්ඨයෙන් වරහන් ඇතුලේ ලියන්න AC ඊට ප්‍රතිවිරුද්ධ වූ පෘෂ්ඨයෙන් වරහන් ඇතුලේ AC පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට බඳුන් වේ. 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 හරි. දැන් එතකොට ඔන්න ඔතනට එනකන් අපි ඔය ටික ඉගෙන ගත්තා. දැන් මේකේ මේ ඉගෙනගත්ත මූලධර්මය අපි අවස්ථා කිහිපයකට යොදලා තවදුරටත් මේක බලමු කොහොමද විස්තර කරගන්නේ කියලා. හරිද? දැන් ඔන්න බලන්න. දැන් ඔයගොල්ලෝ හිතන්න, කල්පනා කරන්න මම මේ කියන්නේ මොකක්ද කියලා. තේරෙන්නේ නැත්නම් අහන්න වෙලෙම. හරි. මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මේ විදියට හරි. දැන් මුලින්ම ඊට වඩා දෙකයි ඒ දෙකයි සිට වඩා විශාල වුණොතින් කොහොමද කිරණ ගමන් කරන්නේ? මේ මෙන්න ප්‍රිස්මය එතකොට ප්‍රිස්ම කෝණය වැඩි ප්‍රිස්මයක් යන්න මේ විදියට දැන් අපි ගත්තොත් එහෙම මෙතන මෙන්න කිරණයක් තියෙනවා. කොහොම පතනය වෙනවා. පතනය වුණාම අනිවාර්යෙන් මොකද වෙන්නේ? මේ කිරණේ මොන වෙනවද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙනවා. කොහොමද? තේරුණාද? හරි. right. එතකොට මේ වගේම මේ බලන්න අපි ගත්තොත් එහෙම මෙහෙම කියලා කොහොම ගත්තොතින් දැන් මෙහෙම ආවත් කිරණේ මේ තියෙන පතන කෝණය බිඳුවක් වෙන විදිහට එනවා. පතන කෝණය බිඳුවක් වෙන විදිහට ආවත් මොකද වෙන්නේ? මේ පතන කෝණයට යම්කිසි අගයක් තියෙද්දී මේ පතන කෝණය බිඳුවක් වෙනට ආවා. ඒ කිරණයක් මොනවා වෙනවද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. හරි. ඕනම කිරණයක් මොකක් වෙනවද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම වුණොත් ඒ සමානයි 2c. ඒ සමානයි 2c. දැන් ඒ සමානයි 2c කියලා කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් මතක් කරන්න. a වෙන c සමානයි c වෙනවනේ. a වෙන c කියලා කියන්නේ මොකක්ද?
A ඍණ C කියලා කියන්නේ මෙන්න A ඍණ C කියන පතන කෝණය මෙතෙන්ට ලැබෙන්නේ මේ ගමන් කරන කිරණය. ඒ කියන්නේ පතනය වන A B පෘෂ්ඨයෙන් පතනය වන කිරණය අංශක 90කින් පතනය වුණොත් මේක C වෙනවා. තේරුණාද? right. එතකොට මෙතන කෝණය A ඍණ C වෙනවා. A ඍණ C කියන එක්කෙනා C ට සමාන වුණොත් එහෙම. A ඍණ C කියන එක්කෙනා C ට සමාන වුණොත් එහෙම. ඔන්න ඕකනේ එතකොට. මේක R1 මේක R2 නේ. මේක C නම් මේක A ඍණ C. A ඍණ C C ට සමානයි කියන්නේ. මේ A ඍණ C C ට සමානයි. කිරණ යන්නේ මේ පැත්තට. එහෙනම් A සමානයි 2යි C වුණොත් මේ පැත්තෙන් 90කින් පතනය වුණොත් මේ පැත්තෙන් මොකද වෙන්නේ? 90කින් එළියට එනවා. හරිද? right. ඊට පස්සේ බලන්න මේ අවස්ථාව මේක A සමානයි C. A සමානයි C. right. AC ට සමානයි. AC ට සමාන වුණොත් එහෙම මෙහෙම හිතන්න. ඕම් ප්‍රශ්නයක් තියෙනවා. මේකයි. දැන් පුතේ බලන්න මේ විදිහට කිරණේ මෙතනින් මේ පෘෂ්ඨයට ලම්බකව ඇතුල් වුණොත් ඔහොම යනවා. හරි. එතකොට ලම්බකව ඇතුල් වෙනවා කියලා කියන්නේ මෙතන පතන කෝණය 90ක් නෙමෙයි බිඳුවයි. උනෝ තමයි පැටලෙන දැන්. හොඳේ. මෙතන පතන කෝණය 90ක් නෙමෙයි. මේ ලම්බකව ඇතුල් වෙනවා කියන්නේ පතන කෝණය බිඳුවයි. එතන පතන කෝණය බිඳුව වුණොත් මෙන්න මෙතන පතන කෝණය A වෙනවා. මෙතන පතන කෝණය A වෙනවා. මේක A. කොහොමද එහෙම කියන්නේ? මේ ජ්‍යාමිතිය හදන්න. මේ කී 90යි. එහෙනම් මේක 90 රිනේ. එහෙනම් මෙතන A. මේක A වෙනවා. A සමාන එකක් C ට වුණොත් AC ට සමාන වුණොත් මේ එක්දාරයකින් ලම්බකව පතනය වන කිරණය අනික් දාරයේ ඔස්සේ ගමන් කරනවා. කොහොම යන්නේ? තේරුණාද? එතකොට දැන් මේවා මේ නිකන් ලියලා පාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ. තේරුම් අරගෙන ඉගෙන ගන්නයි තියෙන්නේ. හරි. right. එතකොට විශේෂ අවස්ථා කියලා මේ ටික ලියාගමු. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ලියන අතරතුර මීට අදාළ දැන් අදගමු මේ ටික. පිළිවෙලට මේක තමයි අංක 1 අංක 2 අංක 3 ඒක යටතේ මේ රූප සටහන 4 5 6 අවසානයේ මේක. හරි. පටන් ගමු. සර් මේ අන්තිමට තුන්වෙනියට ඇඳලා තියෙන එකත් අඳ ගන්න ඕනේද? මොකද්ද පුතේ මේකද? ඔව්. ඔව් ඒකත් අඳින්න ඕනේ. මේක ඊට පස්සේ යටින් මේක. හොඳේ. හැම එකෙම මුඩින්ද මේක A විශාල 2C අරගේ සමානයි 2C මේක A සමානයි C අඳින්න ඕනේ. මේ හැම එකෙම ඊතල දාන්න අමතක කරන්න එපා. මේක උතන ඊතල වුණ පේන්නේ නැතුව ඉතින් මේ ඊතල තියෙන්න ඕනේ කිරණයක් කියලා ගන්නන්න. එතනත් එහෙමයි. ඊතල තියෙන්න ඕනේ. හරි. ඊතල තියෙන්න ඕනේ. හරි. කොබලන්න මේ ඇඳලා ඉවර කට්ටිය.
අත උස්සා. සර් මේ අර අන්තිම එකේ අභිලම්බය ඔස්සේ ගිහින් නේද තියෙන කිරණේ? මෙතනද? මෙතන පතනය වෙන්නේ ලම්බකව. AB පෘෂ්ඨයට ලම්බකව පතනය වුණා. හරි. ඒතර අභිලම්බයේ ඔස්සේ පතනය වුණා කියලා කියන්න පුළුවන් ඔයාලට. ඒතර අභිලම්බයේ ඔස්සේ පතනය වුණා මෙතනදී හැරෙන්නේ නැහැ කිරණය. කෙවින්ම ගියා. ඊට පස්සේ මේ යන්නේ අභිලම්බයේ ඔස්සේ නෙවෙයි AC පෘෂ්ඨයේ ඔස්සේ යනවා. තේරුණාද? ඔව් සර්. thank you. මේ කොටසත් හරි. දැන් අපි ඊට පස්සේ යනවා මේ ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් අපිට විද්‍යාගාරයේදී හම්බ වෙන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ කරන විද්‍යාගාරයේදී අපිට හම්බ වෙන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ කරන ප්‍රිස්ම අපේ විද්‍යාගාරයේදී හම්බ වෙන ප්‍රිස්ම වීදුරු ප්‍රිස්ම. හරි. right එතකොට අපි ගත්තොත් එහෙම ඔයගොල්ලන්ගේ විද්‍යාගාරයේ තියෙනවා මේ දැන් මේක ඇවිල්ලා මේ තියෙන්නේ සම පාද ප්‍රිස්මයක්. මේක හැම කෝණයක්ම අංශක 60ක් වෙනවා. සමහර ප්‍රිස්ම තියෙනවා ඔයගොල්ලන්ගේ විද්‍යාගාරේ මේ එක කෝණයක් අංශක 90ක්. අපි කියනවා ඒව ඍජුකෝණී ප්‍රිස්ම කියලා. ওই ඍජුකෝණී වීදුරු ප්‍රිස්ම වාතයේ තිබ්බහම ඒ ඍජුකෝණී වීදුරු ප්‍රිස්ම විසින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු කරනවා. පැහැදිලිද? right. අපි බලමු ඒ ඍජුකෝණී වීදුරු ප්‍රිස්ම වලින් සිදු කරන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ලියන මාතෘකාව ඍජුකෝණී වීදුරු ප්‍රිස්ම මගින් 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 සිදු කරන ඍජුකෝණී වීදුරු ප්‍රිස්ම මගින් සිදු කරන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරි. දැන් මෙන්න තියෙනවා ඍජුකෝණී වීදුරු ප්‍රිස්මයක්. බලන්න. එතකොට ඍජුකෝණී සමදීපාද වීදුරු ප්‍රිස්මයක් විදිහට ගත්තොත් මේක අංශක 45යි මේකත් අංශක 45යි. හරිද? දැන් මේ වීදුරු වල වර්තනාංකය තුන බෙදීම දෙකක් වෙයි. ඒ කියන්නේ 1.5යි. එහෙනම් අවදි කෝණය C හොයන්න හදන්න. එම නිසා C සමානයි. මෙන්න බලන්න. වාතය කියලා තියෙනකොට තමයි කිසිම සඳහනක් නැතුව C හොයනවා කියලා කියන්නේ වාතයට සාපේක්ෂව C සොයවීම වීදුරු වල. ඒතර ඔහොම යන්නේ. මේක අන්න දැන් මේ වාර ගණනාවක් කතා කරලා තියෙනවා. හරි. ඒතකොට එහෙනම් දැන් උඹට ටක් ගාලා ගන්න පුළුවන් වෙන්න ඕනි. මේක 3 බෙදීම 2යි මේ මාධ්‍ය වර්තනාංකේ වාතය 1යි. ඒතකොට 3 බෙදීම 2යි sin C සමාන වෙන්න ඕනි 1යි sin 90ට. දැන් අපි ගත්තොත් එහෙනම් sin C කියන එක කෙනා සමානයි 2 බෙදීම 3යි. ඒ කියන්නේ 0.6යි 6යි 6යි 7යි. දැන් අපි ගත්තොත් එහෙම මේ වෙලාවේදී C කියන එක කෙනා ගන්න පුළුවන් කීයක් කියලාද? අංශක 41යි කලා 48යි කියලා වගේ එන්නේ බලන්න. මේ විදියට අංශක 41යි කලා 48යි 47 46 කැඩලුවක් නෑ. හරි. ඒකට දැන් ඔන්න මේ වෙලාවේදී බලන්න අවදි කෝණේ අංශක 41යි කලා 48යි. හරිද? right. එතකොට දැන් මේ ඍජුකෝණී ප්‍රිස්මයට මේ විදිහට එක් පෘෂ්ඨයකට ලම්බකව එක පෘෂ්ඨයකට ලම්බකව මම මේක A B C කියලා කියන්නම්. මේ එක පෘෂ්ඨයකට ලම්බකව පතන යනවා කිරණයක්. ඒතර ලම්බකව පතන යනොත් මෙතනදී කිසිම දිශා වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. ඒතර මේක ගමන් කරනවා මේ විදිහට ගමන් කරලා හරි. දැන් බලන්න ඔන්න මෙතනට ආවා. දැන් බලන්න මෙතන පතන කෝණය කීයද කියලා මේ වෙලාවේ. මේක 90 නම්
මේක 45 නම් පැහැදිලිවම මෙතන 45යි. එහෙනම් මෙතනත් 45යි. දැන් පුතේ බලන්න අවදි කෝණයේ අංශක 41යි කළා 41යි. එතකොට මේ ධාරයෙන් පතන යන කිරණය මෙන්න මේ AC කියන මේ වීදුරු ප්‍රිස්මේ කර්ණය මත පතනය වෙන්නේ අංශක 45ක කෝණයකින් පැහැදිලි වීදුරු සහ වාතය කියන මාධ්‍ය දෙක සඳහා වූ අවදි කෝණයට වඩා පතන කෝණය වැඩි අංශක 45කින්ම මොනවා වෙනවද? right ඔය විදිහට පරාවර්තනය වෙනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මේක 45යි. එතකොට මේක 45 නම් මේ කෝණ දෙක එක 90ක් වෙන්න අනිවාර්යයෙන්ම තිරස්වාව කිරණය සිරස්ව යන්න ඕනි. මෙතනට 90කින් පතනය වෙනවා මේ විදිහට එළියට යනවා. ඔන්න. ඔයක අවස්ථාව. තේරුණාද? එතකොට ඊළඟට බලන්න මෙන්න මෙහෙම આવොත් එහෙම. මේ අංක 1 වෙන අංක 2 බලන්න. දැන් අපි වර්තනාංකයම හොයලා තියෙන්නේ. හරි. එතකොට මේ විදිහට આવොත් කොහොමද තියෙන්නේ? මේක 90යි. මේක 45යි. මේක 45යි. පැහැදිලිද? right. එතකොට මෙතනින් ලම්බක වෙනවා ඔහොමයි. ඔහොම ලම්බක වවතින් ඔහොම යනවා මෙතනට වදිනවා. ඇවිල්ලා. මේක 90 හින්දා මේක 90 නම් මේක 45යි මෙයා 45යි. right. එතකොට මෙතනින් ආයෙත් යන්න ඕනේ කොහොමද? මේ කෝණේ 45ක් වෙන්නේ. මේක පුතේ 45ක් වුණොත් මෙයා 45යි අනිවාර්යෙන් මෙයා 90යි. ඒ හින්දා කිරණය මේ විදිහට නිර්ගත වෙනවා. පැහැදිලිද? right. ඔය අංක දෙක අවස්ථාව. හරි. ඉතින් දැන් ඔය ඕකම මේකම අනිත් පැත්තට හරවලා අඳින්න පුළුවන්. හරි. right. එතකොට තව අවස්ථාවක් මේ ආකාරයට මේක සිද්ධ වෙනවා. අංක 3 බලන්න. මෙහෙම අපි ගත්තොත් එහෙම මේ විදිහට තියෙනවා. හරි. මේක අංශක 90යි. හොඳයි. දැන් බලන්න මෙතනින් එනවා කිරණය. කොහොම? මෙතනින් අංශක බිඳුවක පතන කෝණයකින් පතන වෙනවා තියෙන්නේ. ඒතකොට මේක මම A B C කියලා ගත්තොත් හරි. මෙතනින් වර්තනය වෙන්නේ. දැන් බලන්න මෙන්න මෙතනට අභිලම්බය ඇන්දොතින් මේක අංශක 45ක් නම් මේක 90යි මේක 45යි නම් මෙයත් 45යි. එයා 45 නම් මෙහෙම යනවා මෙතෙන්ට. හරි. මේ විදිහට ගිහිල්ලා මේක 45ක් වෙනවා. දැන් මෙතන පතන කෝණයත් කීයක් වෙනවද? මේක 90යි මේක 45යි මේක 45යි මෙතන 45යි. එහෙනම් ආයේ මේ විදිහට එනවා. මෙතනින් එළියට එනවා. කොහොමද? හේතුව මේක 45 නම් මේක 45 නම් මේක 45යි. පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වෙනවා. මෙතන 45යි මෙතනත් 45යි මෙයා 90ක් වෙනවා පැහැදිලිවම. එතකොට මෙහෙම යවපු කිරණය කොහොමද මේ පැත්තෙන් එළියට එනවා. හරි. ඒ තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවන වීදුරු ප්‍රිස්ම. අපේ විද්‍යාගාරයේදී මෙවැනි කිරණ පරාවර්තනයක් මේ ප්‍රිස්ම භාවිතා කරලා ගන්න පුළුවන්. විශේෂ අවස්ථා කිහිපයක්. හරි. අපි මාතෘකාව ලියලා තියෙන්නේ. හරි දැන් එහෙනම් බලන්න මේ ටික අපි ඇඳගමු. පැහැදිලිව එකින් එක ඇඳ ගන්න. පේන්නේ නැත්තම් කියන්න. හරි. හරි. ඇඳලි වල කට්ටිය අදොස්සුවා. හරි. දැන් එතකොට ඔන්න අපි මේකට අදාළ සිද්ධාන්ත කොටස් සියල්ලම දැන් අපි කතා කරලා ඉවරයි. හරිද? right මේ පාඩමට අදාළ සිද්ධාන්ත කරුණු සියල්ලම අපි දැන් කතා කරලා ඉවරයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපිට තියෙන්නේ හරි. හොඳයි. දැන් එතකොට අපිට ඊළඟට තියෙන්නේ මේකෙන් පොඩි පොඩි ගැටලු ටිකක් විසඳලා මේ සිද්ධාන්ත කොටස් ටික හරියට තහවුරු කරගෙන අපි ඊළඟ කොටස් වලට යන එක. හරි ලියන්න. ඊටාම සරල ගැටලුවක් මුලින්ම හරි ලියා ගන්න හැමෝම මේ විදියට වර්තනාංකය දෙකක් වන වීදුරු ප්‍රිස්මේ වර්තනාංකය දෙකක් වන
වර්තනාංකයේ දෙකක් වන වීදුරු ප්‍රිස්මේ වර්තනාංකයේ දෙකක් වන වීදුරු ප්‍රිස්මේ AB වලින් ඇතුළු වන කිරණය AC දිගේ නිර්ගත වීමට AC දිගේ නිර්ගත වීමට අයිකෝණයට තිබිය යුතු අගය හොයන්න. AC දිගේ නිර්ගත වීමට අයිකෝණයට තිබිය යුතු අගය සොයන්න. එතකොට දැන් මෙන්න මේ විදිහටයි රූපසටහන එන්නේ. ඒ හැමෝම හදන්න පටන් ගන්න ලඝුපත ළඟ තියාගන්න අනිත් දේ දාන උත්තරයක් නෙවෙයි තමන් උත්තරේ බලන්න හැමතිස්සෙම පුරුදු වෙන්න. right. ඕගොල්ලන්ට ඕනේ හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් තමන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. right. ඒකෝට දැන් මෙතන මෙන්න මේක අංශක 60යි මේ කෝණය. right. එතකොට මෙහෙම කිරණේ එනවා. මේක I. ඔහොම ඇවිල්ලා මේ විදිහට යන්නේ. මේක A B C. බලන්න A B වලින් පතනය වන කිරණය AC දිගේ නිර්ගත වෙනවා. කොහොම? එතන මේ කෝණේ අංශක 90ක් වෙනවා. හරි. මේක R1 right මෙතන R2. හරි R2 කියලා කියන්නේ හරිනම් දැන් මොකද්ද? දැන් ඔයගොල්ලෝ ටක් ගාලා උඩට එනවා. වීදුරු වර්තනාංකයේ දෙකක් වන වීදුරු සහ වාතය සඳහා වූ අවදි කෝණය තමයි R2 කියන්නේ. හරි. හදන්න පටන් ගමු ටක් ගාලා. දැන් මෙවැනි ගණන් හතලා දින ඇති තරම් ඒද හදන්න පටන් ගන්න. හදපු කට්ටිය උත්තරේ දාන්න ඕනි. හදපු කට්ටිය උත්තරේ දාන්න හැමෝම හදන්න. දැන් I තමයි හොයන්න කියන්නේ. පිළිවෙල මම කියන්න. මුලින්ම R2 හොයාගන්න. R2 හොයන්නේ කොහොමද? AC වර්තනයට ස්නෙල් දානවා. ස්නෙල් දානොත් 2යි sin R2 සමානයි 1යි sin 90. එහෙනම් sin R2 කියන එක කෙනා සමානයි භාගයයි. අයියෝ හරි ලේසි භාගය කියලා කියන්නේ sin වලට භාගයක් වෙනවා නම් R2 කීයක් වෙනවද? අංශක 30යි. R2 අංශක 30 නම් R1 ධන R2 සමානයි කීයද? R1 ධන R2 සමානයි හරි අංශක 90ක් වෙනවා මේ I. මොකද දැන් R1 කියන එක කෙනා 30ක් වුණොත් මේ බලන්න සාම්ප්‍රදායික විදිහට හැදුවොත් අපිට ලියන්න පුළුවන් 1යි දැන් අපි මේ දාන්නේ කාටද? AC පෘෂ්ඨයට. ඊට පස්සේ R1 අපි දන්නවා අපි AC AB පෘෂ්ඨයට ස්නෙල් නියමය දාලා AB පෘෂ්ඨයට ස්නෙල් නියමය දාලා I හොයා ගන්නවා. AB ට AB වර්තනයට ස්නෙල් දැම්මොත් 1යි sin I. හේතුව මේ පැත්තේ තියෙන වාතය එතන තියෙන කෝණයේ අගය I. එහෙනම් 1යි sin I සමානයි 2යි sin කීයද? 30. හේතුව R1 කියන්නේ 30යි. එහෙනම් sin I සමානයි 2 ගුණ කිරීම sin 30 කියන්නේ භාගයයි. එහෙනම් sin I කියන එක කෙනා සමානයි 1යි. එම නිසා I සමානයි අංශක 90යි කියලා අපිට ලියා ගන්න පුළුවන්. හරි? I සමානයි අංශක 90යි. හදන ළමයි ගණන් හදලා උත්තර දාන්න හැමතිස්සෙම උත්සාහ කරන්න. දැන් මේක කොච්චර කිව්වත් ළමයි තීරුම් ගන්න. හරි? දැන් ඕගොල්ලෝ ගණන් හදලා උද්‍යෝගයෙන් උත්තර දාන්න නැත්තම් මේක වැඩක් නෑ. හරිද? නිකන් ඔය වීඩියෝ එකක් බලන් හිටියා කියලා කිසි තේරුමක් වෙන්නේ නෑ. හරිද? තමන්ගේ දැනුමට කිසිම දෙයක් එකතු වෙන්නේ නෑ. දැන් මේ ඔන්ලයින් ඉගෙන ගන්නවා කියන එක වැරදි විදිහට අල්ලගන්න එපා. හරිද? මේකේ උපරිම ප්‍රතිඵලය ගන්න නම් ඔයගොල්ලෝ මේකට සක්‍රියව දායක වෙන්න ඕනේ. හරි? ඔයාලගේ අවසාන පරමාර්ථ වෙන්නේ හොඳ ප්‍රතිඵලයක් ගන්න එක නම් සක්‍රියව මේකට සහභාගී වෙන්න. මේ වෙලාවේ ගණන් හදන්න. හරි? සිද්ධාන්ත තේරුම් ගන්න බලන්න. හැමතිස්සෙම. දැන් අර
වෙන රටවල ළමයින්ට ලැබෙන අවස්ථාවක් ඕගොල්ලන්ට ඇවිත් හම්බෙලා තියෙනවා ගෙදර ඉඳන් ඉගෙන ගන්න. හරි. දැන් මම එක දවසක් කියන්නේ නැති. හරි. එතකොට දැන් මේ මෙහි ළමයි ගොඩක් වෙලාවට බස් එකටයි පන්තියේ ඉදි කිරන්නයි වෙලාව වැය කරාන් පස්සේ ඒගොල්ලෝ ඉගෙන ගන්න වෙලාවක් නේ. හරි. දැන් ඔයගොල්ලෝ ගෙදර ඉඳන් බොහොම සැපසේ තමන්ගේ සුව පහසු ආසනයේ ඉඳලා මේව ඉගෙන ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. හරිද? ඉතින් මේක ප්‍රතිබලය ගන්න. මේ වෙලාව උදේ පාන්දර නැගිටලා මේ වැඩ ටික හරියට කරලා අද දවසේ කරපු දේවල් ටික හොඳට පාඩම් කරලා මේ දක්වා කරපු ඔයගොල්ලන්ට කලින් ගන්නපු දේවල් මතකද කියලා බලලා හරි ගෙදරදී බොහොම තනියෙන් මේ වැඩ ටික ඉගෙන ගන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට කිසිම අපහසුවකින් තොරව හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි. නැත්තම් හැමතිස්සෙම මේ කාලෙදි මුගක් හරි දිහා කට අරන් බලන් හිටියා කියලා ප්‍රතිඵලය වැඩි වෙන්නේ නැහැ. හරිද? right. හොඳයි දැන් එතකොට අපි තව ගානක් යනවා හදන්න. බලන්න මේකත් තනියම හැමෝම හදන්න ඕනි. ලියා ගන්න මේ විදිහට වාතයේ තබා ඇති වීදුරු ප්‍රිස්මේ AB පෘෂ්ඨයට ලම්බකව ඇතුළු වන කිරණය AC පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට භාජනය වේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට භාජනය වේ. ඔන්න ආයෙත් අහගන්න. වාතයේ තබා ඇති වීදුරු ප්‍රිස්මේ AB ට ලම්බකව ඇතුළු වන කිරණය AC පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට භාජනය වේ. වරහන් ඇතුළේ ලියන්න. මෙම අවස්ථාවේදී යාන්තමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු වේ. දැන් ওই කතාවේ තේරුම මම කියන්න. මෙම අවස්ථාවේදී යාන්තමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු වේ. වරහන් වහන්න. මෙම අවස්ථාවේදී යාන්තමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු වේ. වරහන් වහන්න. කියන්නේ පෘෂ්ඨයේ කියන්නේ ඔය අවදි කෝණීය අවස්ථාවේදී යනවා කියන එක නේද? ඔව්. ඒක තමයි යාන්තමින් කියලා කියන්නේ. හොඳයි. හරි. දැන් ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ ලියන්න. ප්‍රිස්මයේ සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සොයන්න. ප්‍රිස්මයේ සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සොයන්න. රෝමිලක්කම් 2 දැන් ප්‍රිස්මය රෝමිලක්කම් 1 ප්‍රිස්මයේ සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සොයන්න. ප්‍රිස්මයේ සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සොයන්න. රෝමිලක්කම් 1. රෝමිලක්කම් 2 දැන් ප්‍රිස්මය වර්තනාංකය 4 බෙදීම 3ක් වූ ජලය තුල ගිල්වන ලද්දේ නම්
AC වලින් කිරණය නිර්ගත වේද යන්න පැහැදිලි කර 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 නිර්ගත වේ නම් නිර්ගත කිරණය නිර්ගත කෝණය සොයන්න නිර්ගත වේ නම් නිර්ගත කෝණය සොයන්න දැන් මේක තමයි A B C ක්‍රිස්මය මෙන්න මෙහෙම කිරණේ ඉන්නේ AB ට ලම්බකව ඉන්නේ මෙතනින් එහාට රූප සටහන ඕගොල්ලෝ ඇඳගෙන අඳින්න ඕනේ ඕකේ මම කිව්වා මේ යාන්ත්‍රමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන බඳුන් වෙනවා කියලා මෙන්න මේ AC පෘෂ්ඨයේ ඒ කියන්නේ යාන්ත්‍රමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන බඳුන් වෙනවා කියලා කියන්නේ මෙන්න මෙතන පතන කෝණේ මේ මාධ්‍යක සඳහා වූ අවදි කෝණයට සමාන වෙනවා. ඔය පතන කෝණයේ මාධ්‍යක සඳහා වූ අවදි කෝණයට වඩා සමාන වෙලා දශමයක් වැඩි වෙච්ච හැකියි. ඒතකොට ඒක නොසලකා හැරිය විතරක් කුඩා කෝණයක්. ටක් ගාලා මෙතනින් මොකද්ද වෙන්නේ මේක? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වෙනවා. තේරුණාද? එතකොට අපි මේ යාන්ත්‍රික පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන අවස්ථාවේ පතන කෝණය අවදි කෝණයට සමානයි කියලා ගන්නවා. දැන් මේවා තමයි මේ ගණන් වල විශේෂ තැන්. ඔයගොල්ලන්ට හිර වෙන තැන්. right එතකොට දැන් ගොඩක් වෙලාවට මේ සටහන් වල නේ හරි ඒ හොඳට මතක තියාගන්න මේ වගේ මේ වාක්‍යවල තේරුම යාන්තමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට බඳුන් වේ කියන එකේ තේරුම අදාළ පෘෂ්ඨයේ පතන කෝණය කෙලින්ම මාධ්‍යක සඳහා අවදි කෝණයට සමානයි කියලා ගන්න. මෙවැනි ගණන් විභාගයටත් දීලා තියෙනවා. හරිද? විභාගයටත් දීලා තියෙනවා. හරි. එහෙනම් යාන්තමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වේ කියන එකේ තේරුම මෙතන පතන කෝණය මාධ්‍යක සඳහා වූ අවදි කෝණයට සමාන වෙනවා කියන එක. පැහැදිලිද? හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ගාන හදන අතරතුර. හරි. දැන් හදන්න පටන් ගන්න. සෝ ප්‍රශ්නේ ඔය වගේ කියලා දන්නේ කොහොමද? දැන් මම මේ දුන්නා. ප්‍රශ්නේ රූප සටහන දෙනවා. හා. හරි රූප සටහන දෙනවා. හරි. හදපු කට්ටිය උත්තර දාන්න ඕනි අංක 1ට සහ අංක 2ට හදන්න පටන් ගන්න නේ හොඳයි ඒ උත්තරේ හරි දැන් මම පළවෙනි කොටස හතරටක් ගන්න මේ බලන්න මෙතන මම දැන් කිව්වා යාන්ත්‍රමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳුන් වේ කියලා ඊටාම පැහැදිලි මෙතන 90 නම් මෙතන 45 නම් මෙතන අංශක 45ක් වෙන්න ඕනි මේ සම්පූර්ණ කෝණයේ අංශක 90ක් වෙන හින්දා C සමානයි අංශක 45යි. C අංශක 45යි නම් C අංශක 45යි නම් අපිට ලියන්න පුළුවන් දැන් මේ අවදි කෝණය 45යි. ඉතින් මේ බලන්න මේ මාධ්‍ය වර්තනාංකයේ n නම් n sin C සමාන වෙනවා 1 ගුණ කිරීම sin 90. එහෙනම් අපිට ලියන්න පුළුවන් n sin අංශක 45 සමානයි 1යි. එහෙනම් n සමානයි 1 බෙදීම sin 45යි sin 45 කියන මූල දෙකයි එහෙනම් n සමාන වෙනවා 1 බෙදීම මූල දෙකයි sorry n සමානයි sin 45 කියන එකයට මූල දෙකයි එහෙනම් n සමාන වෙනවා කීයද මූල දෙකට right එතකොට ඔන්න ඒක හදන විදිහ දැන් දෙවෙනි කොටස හදන්න පළවෙනි කොටස ඔන්න හැදුව නැති කට්ටිය ලියා ගන්න right එතකොට අනික් කට්ටිය හදන්න දෙවෙනි කොටස. හරි දැන් ඔතන අහන්නේ
දැන් උතන අහන්නේ ප්‍රශ්නේ අහන්නේ දැන් ප්‍රිස්මේ වර්තනාංකය 4/3 වූ ජලය තුල ගිල්වෙන ලද්දේ නම් AC වලින් කිරණය නිර්ගත වේද යන්න පැහැදිලි කර නිර්ගත වේ නම් නිර්ගත කෝණය හොයන්න. AC වලින් නිර්ගත කෝණය. හොඳේ. හරි වැරදිව වටහා ගන්න එපා. හරි. දැන් පටන් ගන්න. ආයෙත් මේ ලින්ක් එකෙම එන්න මේක කට් වුණාම නිර්ගත කෝණය ආවේ 72යි කලා 10යි. නෑ නිර්ගත කෝණය 72යි කලා 12 වෙන්නේ නෑ. හොඳේ. ඒක වැරදි. right තව උත්සාහ කරන්න. හැමෝම හදන්න උත්සාහ කරන්න මේ ගානක් හදන එක තමයි වැදගත් වෙන්නේ. හොඳේ. 90 නෙමෙයි. ඇහෙන්නේ නිර්ගත කෝණය 90 නෙමෙයිද? නෑ නිර්ගත කෝණය 90ක් නෙමෙයි. දැන් මේ අහන ප්‍රශ්නේ තේරුම් ගන්න මේ ප්‍රිස්මේ දැන් තියෙන වාතේ. දැන් වාතේ තිබ්බම AC වලින් නිර්ගත වෙන්නේ නෑ. මේක ජලයේ තියෙනවා. ප්‍රිස්මේ ජලයේ තිබ්බොතින් AC පෘෂ්ඨයෙන් නිර්ගත වෙනවද කියලා මුලින්ම හොයලා නිර්ගත වෙනවනම් නිර්ගත කෝණය හොයන්න. තේරුම් ගන්න හදමු. අංශක 48යි කලා 35යි. හරි. අංශක 48යි කලා 35 හරි. අනික් කට්ටිය හදන්න Tamanට එන උත්තරේ. ඔව් කියන්න. සර් මේ නිර්ගත කෝණය කියන්නේ AC මත පතනය වන කෝණයක් නේද? නෑ නිර්ගත කෝණය කියන්නේ AC මත පතනය වන කෝණය නෙමෙයි. AC මත පතනය වෙලා මේ AC වලින් එළියට යන කෝණය. තේරුණා? හරි සර් හරියට. දැන් එතකොට ඔන්න මේ විදිහටයි දැන් වෙන්නේ. අපි ගත්තොතින් මම අඳිනවා ඔය ප්‍රිස්මය මේ විදිහට මේක තියෙන්නේ. මේ විදිහට. මේක අංශක 90යි මේක 45යි. මේක 45යි දැන් මේක කියලා තියෙන්නේ දැන් කලින් වාතයනේ තිබුණේ.
දැන් තියෙන වාතය නෙමෙයි. දැන් මේ ප්‍රිස්මයේ තියෙන ජලය. හරිද? ජලය තුල තමයි ප්‍රිස්මේ තියලා තියෙන්නේ. මොකද දැන් මේකේ වර්තනාංකය මූල 2යි කියලා අපි හොයාගත්තා. මෙහිම පතනය වන කිරණය මෙතනින් වර්තනයකට බඳුන් වෙන්නේ. මාව. හරිද? right. දැන් මෙතන පතන කෝණය අංශක 45යි. දැන් මේ කිරණය AC පෘෂ්ඨයෙන් නිර්ගත වෙනවද නැද්ද කියලා අපි තීරණය කරගන්නේ AC පෘෂ්ඨයෙන් නිර්ගත වෙනවද නැද්ද කියලා තීරණය කරගන්න නම් මේ පතන කෝණය වීදුරු ජල අතුරු මුහුණතේ වීදුරු ජල අතුරු මුහුණතේ අවදි කෝණයට වඩා අංශක 45 කියන එක කෙනා වීදුරු ජල අතුරු මුහුණතේ අවදි කෝණයට වඩා අංශක 45 කුඩා නම් නිර්ගත වෙනවා. අංශක 45 වීදුරු ජල අතුරු මුහුණතේ අවදි කෝණයට වඩා විශාලයි නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම හොයනවා මොකද්ද? වීදුරු ජල අතුරු මුහුණතේ අවදි කෝණය. කොහොමද හොයන්නේ? ඊට වීදුරු තමයි ගහන මාධ්‍ය වෙන්නේ. මේක C මේක අංශක 90 නම් මේ තියෙන වීදුරු වර්තනාංක මූල 2යි. මේ තියෙන ජල වර්තනාංක 4 බෙදීම 3යි. දැන් අපි හොයන්න ඕනේ ඉස්සෙල්ලාම C කීයද කියලා. මූල 2යි sin C සමානයි 4 බෙදීම 3යි sin අංශක 90 ස්නේල් නියමේ දාලා හොයන්නේ. හරි. දැන් එතකොට sin C සමානයි 4 බෙදීම 3 ගුණ කිරීම 1ක මූල 2 sin 91යි. හරි. එතකොට අපිට ගන්න පුළුවන් sin C සමානයි බලන්න 2යි මූල 2යි. දැන් මේ සුළු කිරීම නම් තව පැහැදිලි කරන්නේ. 2 ගුණ කිරීම 2 මූල 2 කැපුණාම 2යි මූල 2 බෙදීම 3. එතකොට 2 ගුණ කිරීම 1.4යි 1.4. ගත්තොත් එහෙනම් අපි එතකොට මෙතන දාන්න 1.4යි 1යි කියලා දාමු. හරි. දැන් බෙදීම කීයද? 3 එන්නේ. කොහමද එන්නේ? හරි. එතකොට ඕක සුළු කරලා අපි ගත්තොත් එහෙම බිංදුව 0.94ක් එනවා sin c සමානයි 0.94යි බිංදුවේ බිංදුව කියලා දාගන්න. එහෙනම් c වලගේ .70.05 කියලා මට එන්නේ. 70.05යි අංශක. මේ දැන් මෙතනදී කලා නෙමෙයි දාලා තියෙන අංශක දාලා තියෙන. ඊටාම පැහැදිලි. C 70.05 කියලා ආවට පස්සේ C 70.05 කියලා ආවට පස්සේ හරි. දැන් අංශක 45ට වඩා C විශාල වෙනවා. හරි. එම නිසා මොකද්ද වෙන්නේ? අපි ලියනවා. එම නිසා AC පෘෂ්ඨයෙන් කිරණය නිර්ගත වේ. එහෙනම් නිර්ගත වෙනවා නම් කිරණය මෙහෙම යන්නේ මේ. ඔහම හැරලා ගමන් කරන්නේ මෙන්න නිර්ගත කෝණය. I. දැන් මේක හොයන්න ඕන. දැන් ඒක හොයන්න මොකද්ද කරන්නේ? AC වලට දාන්න AC පෘෂ්ඨයට ස්නේල් දාන්න. AC පෘෂ්ඨයට ස්නේල් දාලා ඒක අපි හොයාගමු. AC පෘෂ්ඨයට ස්නේල් දාලා හොයන්න ඕන. හරි. AC පෘෂ්ඨයේ ස්නේල් නියමයේ දැම්මොතින් අපිට ලියන්න පුළුවන් මූල 2යි sin අංශක 45 සමානයි 4 බෙදීම 3යි sin i 4 බෙදීම 3යි sin i. හරි. ඉතින් මූල 2 ගුණ කිරීම sin 45 කියන්නේ 1ට මූල 2යි සමානයි 4 බෙදීම 3යි sin i. එහෙනම් sin i කියන එක කෙනා සමානයි 3 බෙදීම 4යි 0.75යි බිංදුවයි බිංදුව. එතකොට දැන් උතරින් sin inverse 0.75යි බිංදුවයි බිංදුව කියන්නේ කීයද කියලා බලලා i අපිට ගන්න පුළුවන්.
එතකොට අංශක 48.6යි. මෙතන කලා නෑ පුතේ. මේ අංශක වලින්මයි දීලා තියෙන්නේ. කලා වලින් ආවොත් අංශක 48යි කලා 35 වගේ එන්න පුළුවන් 36 ගන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට ඔන්න හදපු නැති කට්ටිය මේක හදා ගන්න පැහැදිලිව. හරි එතකොට ඔය විදිහට තමයි අපිට මේක ගන්න පුළුවන් වෙන්නේ. බලන්න එතකොට රයිට්. හදා ගන්න හදපු නැති කට්ටිය හදලා ඉවර නම් අත උස්සන්න. හදලා ඉවර නම් අත උස්සන්න. හදලා ඉවර නම් අත උස්සන්න. හරි එතකොට එහෙනම් ඒකත් හරි හරි දැන් පොඩ්ඩක් වෙනස් ගානක් හදන්න හදන්නේ මේ ප්‍රිස්ම හා සම්බන්ධ ලියා ගන්න මේ විදියට හරි වෙනස් ගානක් හදන්න හදන්නේ උඩ ලියා ගන්න මෙන්න මෙහෙමයි රූපේ පරිදි ලියන්න රූපේ පරිදි වර්තනාංකය තුන බෙදීම දෙකක් වන වීදුරු කුට්ටියක් තුල වර්තනාංකය 4 බෙදීම 3ක් වන ජලය අඩංගු ABC නම් සමපාද ප්‍රිස්මයක් ඇත. ABC නම් සමපාද ප්‍රිස්මයක් ඇත. ABC නම් සමපාද ප්‍රිස්මයක් ඇත. EF හා BC සමාන්තර වේ. රූප සටහන් ටික බලමු මොනවද කියලා. EF හා BC සමාන්තර වේ. AB ට ලම්බකව වීදුරු සිට ජලයට ඇතුළු වන කිරණයක AB සිට ලම්බකව වීදුරු සිට ජලයට ඇතුළු වන කිරණයක මුළු අපගමනය සොයන්න. ඊළඟ කොටස
අරගේ ප්‍රශ්නේ වෙන්නේ AB ට ලම්බකව වීදුරු සිට ජලයට ඇතුළු වන කිරණයක AB සිට ලම්බකව වීදුරු සිට ජලයට ඇතුළු වන කිරණයක මුළු අපගමනය සොයන්න. හරි. ඊට පස්සේ ඊළඟ කොටස ඉහත ප්‍රිස්මය තුල ජලය ඉවත් කර ඉහත ප්‍රිස්මය තුල ජලය ඉවත් කර ඉහත ප්‍රිස්මය තුල ජලය ඉවත් කර එය තුලට වාතය ඇතුල් කළේ නම් ඒ තුලට වාතය ඇතුල් කළේ නම් ඉහත කිරණේ මුළු අපගමනය සොයන්න. 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 හරි. දැන් ඔන්න ඔය විදිහට තමයි අපි මේ ගාන හදාගන්න ඕනේ. මම රූප සටහන දෙනවා. බලන්න මේ විදිහට තියෙන්නේ. කොහොමද තියෙනවා මේක A B C ABC එතකොට මේ ඇතුලේ තියෙන්නේ ජලය තියෙන්නේ වර්තනාංකය 4.3යි මෙතන වීදුරු කුට්ටියක් තුන තමයි තියෙන්නේ මේ විදිහට. හරි මේ තියෙන්නේ ඔය විදිහට වීදුරු කුට්ටියක් තියෙන්නේ. මෙහෙම වීදුරු කුට්ටියේදී වාතය තියෙන එක ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. right එතකොට ABC මේ වීදුරු වල වර්තනාංකය වීදුරු 3/2යි. දැන් මේ මෙහෙම එන කිරණයක් ගැන මේ කියන්නේ. ඕනෝම ලම්බකව පතනය වන කිරණයක මුළු අපගමනය තමයි අපෙන් අහන්නේ. මුළු අපගමනය. දැන් මුළු අපගමනය කියන්නේ මේ කිරණයයි මේකේ නිර්ගත වෙන කිරණය ගත්තොත් එහෙම සිද්ධ වෙන මුළු මොකද්ද? පතන කිරණය සහ නිර්ගත කිරණය අතර කෝණය. හරි. දැන් පොඩක් උත්සාහ කරන්න බලන්න ඉස්සෙල්ලා. දැන් කවුද ගහන මාධ්‍ය කවුද විරල මාධ්‍ය කියලා ඉස්සරහට තීරණය කරන්න ඕනි. කවුද ගහන මාධ්‍ය කවුද විරල මාධ්‍ය කියලා. එතකොට දැන් මම මේක හදන්නේ බලන්න. අපි එකින් එක බලමු. දැන් මුලින්ම හරි ඔයගොල්ලෝ හදන්න. මේ ගිරණිය මෙතනින් හැරෙන්නේ ලම්බකෝ එන හින්දා මොන වෙතට එනවා. හරිද? right එතකොට සමපාත ප්‍රිස්මයක් තියෙනවා කියලා තියෙන්නේ. ABC කියලා ගත්තොත් සමපාත විදුරු ප්‍රිස්මයක් තියෙන්නේ. මේක අංශක 60ක් වෙනවා. මෙතන 90 නම් මෙන්න මෙතන 30ක් වෙනවා. මෙතන පතන කෝණය එතකොට අංශක 60යි. කොහොමද එන්නේ? දැන් බලන්න මේ ගමන් කරන්නේ දැන් මෙතනදී ගමන් කරන්න හදන්නේ ජලය කියන විරල මාධ්‍ය ඉඳලා ආයේ වීදුරු වලට. ජලය කියන විරල මාධ්‍ය ඉඳලා වීදුරු කියන ගහන මාධ්‍යට තමයි කිරණ යන්න හදන්නේ. මොකද 4 බෙදීම 3ට වඩා 3 බෙදීම දෙක විශාලයි. වර්තනාංකයේ වැඩි මාධ්‍ය ගහන මාධ්‍ය. ඊට සාපේක්ෂව වර්තනාංකයේ අඩු මාධ්‍ය විරල මාධ්‍ය. දැන් මේ ආලෝක කිරණේ ඉන්නේ නම් ජලය කියන විරල මාධ්‍ය ඉඳලා වීදුරු කියන ගහන මාධ්‍යයට යන්න. එතකොට මොකද වෙන්නේ? මේක මේ විදිහට මොකද්ද වෙන්න ඕනේ? අභිලම්බයේ දෙසට හැරෙනවා. අභිලම්බයේ දෙසට හැරෙනවා. හරිද? අභිලම්බයේ දෙසට හැරුණා මේ කෝණය මම I1 කියලා කියන්නේ.
ඒ කෝණය I1. හරිද? එතකොට දැන් අපිට බලන්න I1 කියන එක්කෙනා ඉස්සෙල්ලාම හොයන්න පුළුවන්. I1 කියන එක්කෙනා ඉස්සෙල්ලාම හොයන්න පුළුවන්. කොහොමද හොයන්න පුළුවන් වෙන්නේ? අපි දානවා BC කියන වර්තනයට මොකද්ද? ස්නෙල් නියමය දාන්න. එහෙනම් BC වර්තනයට මම දානවා BC වර්තනයට ස්නෙල්. දැන් මුතින් මට ලියන්න පුළුවන් 4 බෙදීම 3යි sin 60. 4 බෙදීම 3යි sin 60. 4 බෙදීම 3යි sin 60 සමානයි 3 බෙදීම 2යි sin i. උතනින් ඉස්සෙල්ලාම අපි I1 හොයා ගන්න ඕනේ. I1 හොයා ගන්න පුළුවන් අපිට 4 බෙදීම 3යි sin 60 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2යි සමානයි 3 බෙදීම 2යි sin I1. ඒක ලියනවා. එතකොට උතනින් අපිට එනවා. බලන්න. මූල 3ක් ලැබෙනවා මෙතෙන්ට. එහෙනම් sin I1 කෙනෙක් වෙනා සමානයි 4 බෙදීම 3යි මූල 3යි. 4 බෙදීම 3යි මූල 3යි. ඒක අපිට ලියන්න පුළුවන් 4යි මූල 3 බෙදීම කීයද? 9යි. එහෙනම් උතනින් I1 කෙනෙක් කෙනා මුලින්ම අපිට sin I1 කෙනෙක් කෙනා ගන්න පුළුවන්. ඒකෙන් I1 කෙනෙක් කෙනා ගන්න පුළුවන් sin inverse 4යි මූල 3 බෙදීම 9යි. right බලන්න මේක කොහොමද ගන්න කියලා. හරි එතකොට අපි මෙතනින් එහාට මේක ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මේ මෙතනින් එහාට කිරණ යන එක ගැන අපි කතා කරන්නේ මෙතන සිද්ධ වෙන කතාව විතරයි කතා කරන්නේ. මොකද කිරණ ඉන්නේ මෙහි ඉඳන් කතාව කියලා නෑනේ අපි. තේරුණාද? කිරණ ඉන්නේ වීදුරු වලින්. හරි. වීදුරු වලට තමයි නිර්ගත වෙන්නේ. හරි. දැන් එතකොට අපිට I1 ගන්න පුළුවන් මෙතනදී I1 කියන කෙනා සමානයි 50.33 අංශක. දැන් මම මේ කෝණේ ගත්තේ අංශක වලින්මයි අරන් තියෙන්නේ කලා නෑ මෙතන. හොඳේ. හරි. එතකොට දැන් උතනින් අපි ගත්තොත් අපගමනේ මේ කිරණයේ මුළු අපගමනේ වෙන්නේ මේ බලන්න. මෙතනින් පුතේ අපගමනයක් කියන්නේ නෑනේ. එහෙනම් මෙතනින් සිද්ධ වෙන අපගමනේ විතරයි. මෙහෙම යන්න ආපු කිරණය හැරෙන්නේ මෙන්න මේ කෝණේ. එතකොට මේ හැරුණු කෝණය D නම් අපිට ගන්න පුළුවන් බලන්න ප්‍රතිබිම්බ කෝණ හින්දා මේ සම්පූර්ණ කෝණේ 60යි. එහෙනම් D සමාන වෙනවා අංශක 60න් අඩු කරන්න I1 කියන්නේ 50යි 0.33 අංශක. මේ දශම තියෙන අංශක මේ වෙනස ඉතින් මෙච්චර දැන් කෑ ගහක් කියන එක තේරුම් ගන්න. එතකොට අංශක 9යි 0.67යි. අංශක 9.67යි. කලා වලින් ගත්තොත් එහෙනම් මේක සාමාන්‍යයෙන් කලා 43ක් 44ක් 45ක් විතර වෙනවා. ඒතර 9යි කලා 44 45 43 වලට ලකුණු ගන්න පුළුවන්. දැන් මම කෙලිම කලා වලින් නැතුව අංශක වලින්මයි හදලා තියෙන්නේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපි ගත්තොත් එහෙම අපිට ඕක ඔය විදිහට ගන්න පුළුවන්. D. හරි. දැන් ඊළඟට දැන් මේ මොකක් වුණොත්ද? ඇතුලේ ජලය තිබුණොත්. ඊට පස්සේ හදන්න තියෙන්නේ මේ ඇතුලේ ජලය ටික අයින් කරලා ඇතුලට වාතය දැම්මොත් මේ කිරණේ අපගමනේ මොන වගේද කියලා. හරි. දැන් හදන්න පටන් ගන්න මේක හදලා ඉවරුනාට පස්සේ. මේක හදලා ඉවරුනාට පස්සේ ඒක පටන් ගන්න ඕනේ.
මේක හදලා ඉවර නම් අත උස්සන්න. මම මේක මකනවා ඊළඟ ගාන හදන්න. මේක හදලා ඉවර නම් අත උස්සන්න. හරි අපි ඊට පස්සේ බලමු ඊළඟට මොකක්ද කියන්නේ කියලා. මේ විදියට ගත්තොත් සම්පාද දැන් මේක ඇතුලේ වාතය තියෙනවා. වාතය වීදුරු වල වර්තමාන තුන බෙදීම 2යි මේ විදියට එනවා කිරණේ. එතකොට මෙතන පතන කෝණය වෙන්නේ දැන් මේක 60යි මේක 90යි මේක 30යි ඉඳන් මෙතන අංශක 60යි. right දැන් වාතයේ ඉඳලා යන්න හදන එයි වීදුරු වලට අනිවාර්යෙන් අභිලම්බය දෙසට නැඹුරු වෙනවා. අභිලම්බය දෙසට නැඹුරු වෙනවා. හරි අභිලම්බය දෙසට නැඹුරු වෙනවා නම් මෙතනදී මං I1 කියලා ගත්තොත් මේ වෙලාවේ right අපිට A BC කියලා ගත්තොත් මම BC වර්තනයට ස්නෙල්ලියෝන් නියමය යොදනවා. එතකොට 3 බෙදීම 2යි sin අංශක 60 සමානයි. sorry 1යි sin 60 මොකද ඇතුලේ තියෙන වාතය සමාන වෙනවා 3 බෙදීම 2යි sin I1. ඉතින් sin අංශක 60යි කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි 3 බෙදීම 2යි sin I1. එතකොට කොහොම කැපෙනවා sin I1 කියන එක කෙනා සමාන වෙනවා මූල 3 බෙදීම 3යි. එතකොට මුල් 3 1.7යි 3යි 2යි කියලා අපිට ගන්න පුළුවන්. බලන්න එතකොට එතන අපිට එනවා sin I1 කියන එක කෙනා සමානයි 0.5යි 7යි 7යි 3 7යි 7යි 4 කියලා දාන්න පුළුවන් 3යි 5 කියලා එන්නේ. right එතකොට I1 දැන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් sin inverse සමානයි I1 සමානයි sin inverse 0.5යි 7යි 7යි 4. දැන් මේක inverse එක ගන්න පුළුවන්. මම දැන් මේක ගන්න අංශක වලින්. එතකොට අංශක 35යි 0.26යි අංශක 35.2.6යි ඔය විදිහට තියෙන්නේ 2.6යි. දැන් එතකොට මේ වෙලාවේ අපගමනය ගත්තොත් මේ බලන්න මෙහෙට යන්න හදන්නේ මෙහෙට හැරෙන්න. හරි එතකොට අපි ගත්තොත් මෙන්න D1 අපගමනයේ D1 දැන් මේ බලන්න මෙහෙට යන්න හදන කිරණය මෙහෙට හැරිලා යන්නේ. හැරුණු කෝණය තමයි අපගමන කෝණය වෙන්නේ. ඒතර D1 ලියන්න පුළුවන් 60 ඍණ I1 එහෙනම් 60 ඍණ 35.26යි අංශක අංශක 24.7ක අපගමනයක් සිද්ධ වෙනවා. හරි. බලන්න අඩුපාඩු తీරන නම් අහන්න පුළුවන්, ප්‍රශ්න తీරන නම් අහන්න පුළුවන්. දැන් හදා ගන්න අනික් කට්ටිය. හරි. දැන් ඊට පස්සේ මේක හදලා ඉවර නම් අත උස්සන්න බලන්න. මේක හදලා ඉවර නම් අත උස්සන්න. හරි. දැන් ඊට පස්සේ ඊළඟට තව ගානක් දෙනවා බලන්න හැමෝම හදන්න උත්සාහ කරන්න. හරි ලියාගමු මේ විදියට රූපේ පරිදි
රූපේ පරිදි ABC සමපාද වීදුරු ප්‍රිස්මයක ABC සමපාද වීදුරු ප්‍රිස්මයක රූපේ පරිදි ABC සමපාද වීදුරු ප්‍රිස්මයක රූපේ පරිදි ABC සමපාද වීදුරු ප්‍රිස්මයක වර්තනාංකය 1.6ක් වන අතර වර්තනාංකය 1.6ක් වන අතර වර්තනාංකය 1.6ක් වන අතර වර්තනාංකය 1.6ක් වන අතර එහි AC පෘෂ්ඨය සමග AC පෘෂ්ඨය සමග එහි AC පෘෂ්ඨය සමග capital X ද්‍රවය පවතිනසේ capital X ද්‍රවය පවතිනසේ අන්වීක්ෂීය කඳාවක් තබා ඇත අන්වීක්ෂීය කඳාවක් තබා ඇත සර් පොඩක් ප්‍රශ්නයක් කියන්න. හරි රූපේ පරිදි ABC සමපාද වීදුරු ප්‍රිස්මයක n සමානයි 1.6ක් වන අතර එහි AC පෘෂ්ඨය සමග X ද්‍රවය පවතිනසේ AC පෘෂ්ඨය සමග X ද්‍රවය පවතිනසේ අන්වීක්ෂීය කදාවක් තබා ඇත අන්වීක්ෂීය කදාවක් තබා ඇත අන්වීක්ෂීය කදාවක් තබා ඇත AB මත අංශක 8ක කෝණයකින් පතනය වන කිරණය AB මත අංශක 8ක කෝණයකින් පතනය වන කිරණය AC පෘෂ්ඨයේ දිගේ නිර්ගමනය වේ X ද්‍රවයේ AC පෘෂ්ඨයේ දිගේ නිර්ගමනය වේ AC පෘෂ්ඨයේ දිගේ නිර්ගමනය වේ X ද්‍රවයේ වර්තනාංකය සොයන්න X ද්‍රවයේ වර්තනාංකය සොයන්න මෙන්න මේ විදිහට තියෙන්නේ X ද්‍රවය මෙතනින් අන්වීක්ෂීය කදාවක් දාලා තියෙනවා ඔය විදිහට දැන් මේකේ වර්තනාංකය n සමාන 1.6යි මෙහෙම ඉන්නේ කිරණේ ගත්තොත් එහෙම අංශක 8ක කෝණයකින් තමයි පතනය වෙන්නේ අංශක 8ක කෝණයකින් පතනය වෙන්නේ එතකොට මේ විදිහට
අංශක 8ක කෝණයකින් පතනය වෙලා කොහොම ඇවිල්ලා මේ පැත්තට ගමන් කරනවා. අභිලම්බය ඕනෝම හරිද? දැන් මේක අපි දන්නේ නේ. මම R1 කියන්න. මේක R2 කිව්වා. right? මේ කොනේ 90යි. AC ඔස්සේ යනවා කියන්නේ එපයි. ABC කොහොම යන්නේ? අපි අහන්නේ මෙන්න මේ ද්‍රව්‍යයේ වර්තනාංක nx කියන්නේ කීයද කියලා. හරි. අද nx අහන්නේ. අද සමපාද විදුරු ප්‍රශ්නයක් කියලා දෙන හින්දා මේ වාංශික 60යි. හරි එතකොට මේ විදිහට අපි ගත්තු තින් මෙතනදී බලන්න අපිට මේක වෙන මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි R2 හොයාගත්තා නම් දැන් R2 හොයාගන්න නම් R1 හොයාගෙන ඉන්න ඕනේ. එතකොට R2 හොයාගත්තා නම් nx හොයන්න පුළුවන්. දැන් මේ ඇතුලේ තියෙන්නේ වර්තනාංක 1.6ක් වන මාධ්‍යයක්. ඔන්න බලන්න දැන් ඉස්සෙල්ලම R1 හොයන්න ඕනේ. මේ වාතයේ ඉඳලා එන්නේ. වාතයේ ඉඳලා එන්නේ. ඒතකොට මම මෙතන AB ට දානවා AB වර්තනයේට ස්නෙල් නියමය දැම්මොත් එහෙම 1යි sin 8 සමානයි 1.6යි sin R1. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඔතනින් sin R1 කියන එක කෙනා සමානයි sin අංශක 8 බෙදීම 1.6. ඔතනින් R1 ගන්න පුළුවන් අපිට. එතකොට sin බිඳුවේ දශම sin R1 එන්නේ බිඳුවේ දශම 0.8යි 7යි බිඳුව. එතකොට R1 කියන එක කෙනා අපිට උතනින් ගන්න පුළුවන් දැන්. අංශක 4.99යි. ඊට පස්සේ 60 ධන 60 සමානයි R1 ධන R2 සමානයි අංශක 60යි. R2 කියන එක කෙනා සමානයි 60න් අඩු කරන්න ඕනේ 4.99යි අංශක. එතකොට අපිට එනවා හරි අංශක 55යි දශම 0.1යි කියලා අංශක 55යි දශම 0.1යි කියලා R2 වෙනවා. දැන් R2 එහෙම ආවට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ අපි දානවා AC වර්තනයට ස්නෙල් නියමය දැම්මොත් එහෙම අපිට ලියන්න පුළුවන් 4.99ද? ඈ 4.99ද අංශක? අංශක 4.99 කලාවලින් නෙවෙයි. අංශක 4.59ක් විතර නෙමෙයි දෙන්නේ. නෑ නෑ අංශක 4.99. හරි. දැන් මෙතන ඉන්නේ sin 8 කියන්නේ කල 4යි කල 35නේ. දැන් sin 8 කියලා කියන්නේ 0.1යි 3යි 9යි 1යි. හරිද? ඒක අපි බෙදන්න ඕනේ 1.6 එන්නේ. 1.6න් බෙදුවොත් එන්නේ 0.0යි
8යි 6යි 9යි 8. හරිද? ඉතින් අපිට 0.08යි 7 කියලා ගන්න පුළුවන්. ආසන්න වශයෙන්. ඒකේ ඉන්වර්ස් එක ගත්තොත් එන්නේ 4.99 හරිද? ඉතින් අපිට ඔන්න R2 ඔම ගන්න පුළුවන්. දැන් R2 එහෙම ගත්තොත් ඊට පස්සේ 1.6යි sin R2 සමානයි මෙතන තියෙන්නේ nx බලන්න කෝණය 90යි එහෙනම් sin 90යි. ඔතනින් දැන් අපිට ගන්න පුළුවන් ඔය විදියට ගත්තොදී 1.6 ගුණ කිරීම sin අංශක 55.01 සමානයි nx ගුණ කිරීම 1යි. දැන් nx කියන එක නා එහෙනම් ගන්න පුළුවන් 1.6 ගුණ කරන්න ඕනි sin 55.01. එතකොට sin 55 කියලා ගත්තත් ගැටලුවක් නෑ. ඉතින් 1.31 කියලා එනවා nx කියන එක නා සමානයි 1.31 කියලා එනවා ඔය විදියට. right. ඔන්න ඔය විදියට අපි ගාන හදන්නේ. හදපු නැති කට්ටිය හදා ගන්න. හොඳයි. දැන් එතකොට අපි අද දවසේ ඔන්න ප්‍රිස්ම පාඩමේ ගණනුත් හදලා සම්පූර්ණයෙන් මේක අවසන් කරා සියලුම સિદ્ધාන්ත. දැන් අපි ඊට පස්සේ ආයෙ අපි හම්බ වෙන්නේ බ්‍රහස්පතින්දා. ඒතර බ්‍රහස්පතින්දා අපි උගන්වන්න පටන් ගන්නේ කාච තුලින් සිදුවන වර්ධනය කියන කොටස. කාච තුලින් සිදුවන වර්ධනය තමයි අපි ආරම්භ කරන්නේ බ්‍රහස්පතින්දා උදේ 5 ඉඳලා 8 වෙනකන් තියෙන පන්තියේදී. එතකොට දැන් මේ දක්වා වීඩියෝස් ටික තියෙනවා මම එකක්වත් අයින් කරලා නැහැ හරිද රයිට් එතකොට මේ වීඩියෝස් ටික බලලා මේ දක්වා ඉගෙනගත්ත සේරම කාරණා ඔයගොල්ලන්ට ආයෙසරයක් මතක් කරගන්න පුළුවන් දැන් මෙහෙමයි දැන් මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න හරිද ගොඩක් කට්ටිය ප්‍රයෝජනයක් ගන්නේ නැහැ හරිද එතකොට ඒ හින්දා ඔයගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්න අරගෙන ආයෙ වීඩියෝ ටික බලලා හරි ඉගෙනගත්ත સિદ્ધාන්ත ටික ආයෙසරයක් තහවුරු කරගන්න ඒ වීඩියෝස් වල තියෙන ගණන් හදන්න ඔයගොල්ලෝ ටියුස් කියලා තියෙනවා ඒ වෙයි ගණන් හදන්න හරි එතකොට අපි දැන් ඊට පස්සේ මේ පාඩමේ කාච කොටස ඉවර වෙනවත් එක්කම මේකේ පාස් පේපර්ස් ටික හදන වැඩසටහනක් මම හදලා තියෙනවා. එතකොට මේ පාස් පේපර්ස් ටික හදා ගන්න ඕනි. හරි හැමෝම පාස් පේපර්ස් ගණන් හදලා මේක Tamanට පුළුවන් කරගන්න කොහොම හරි කරලා දැන් අපි තරංග පාඩම සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඒ තරංග පාඩමේ පාස් පේපර්ස් ටිකත් අපි හදන්න ඕනි. දැන් මේ ගෙදර ඉන්න කාලෙදී මේ දේවල් හදලා Taman තනියෙන් ගණන් හදලා පුළුවන් තරම් ඉගෙනගත්ත විෂය කරුණු ටික තහවුරු කරගන්න. එතකොට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. මොකද ඔයගොල්ලන්ට තව මාස කිහිපයයි තියෙන්නේ. හරි. රයිට්. මේක කවර් කරගන්න. හරි. අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. සර් සොනික් බූම් කරනවා. හරි සොනික් බූම් සහ ඒකේ ඉතුරු වෙලා තියෙනවා තව සොනික කිගුරුම් සහ භූකම්පන තරංග කියන කොටස ඒ ටික කරනවා. හරි. තව ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. හරි. එහෙනම් ප්‍රශ්න නැහැ. එහෙනම් අපි අදට පන්තිය නවත්තනවා.